Good evening, and thank you for joining with us to another night of hope. And I believe that this evening would be a precious evening for you, where you meet God and where you meet yourself, where you meet with the presence and your miracle. සුබ සන්ධ්‍යාවක් වේවා. මේ සන්ධ්‍යාවේ අපිත් සමග සම්බන්ධ වුණාට ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා මේ සන්ධ්‍යාවේ ඔබ දෙවියන් වහන්සේ සමගත් ඔබ සමගත් සහ ඔබගේ හාස්කම සමගත් ඔබ සම්මුඛ වෙයි කියලා. Because God is the creator God. He is the God who created the heavens and the earth. He is the one who even created your bodies, your livelihoods. So when we meet with the creator God, something new happens every time we meet with him. දෙවියන් වහන්සේ අපේ මැවුම්කාර දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග අපි සම්මුඛ වෙන සෑම වෙලේම යම්කිසි අලුත් දෙයක් අපිට සිද්ධ වෙනවා. මක් නිසාද? උන්වහන්සේ තමයි මේ ලෝකය, ග්‍රහලෝක, සූර්යා, පොළොව, අපගේ ජීවන වෘත්තීන් පවා සමහර වෙලාවට ස්වාමින් වහන්සේ තමයි මවලා තියෙන්නේ. ඒ දේවල් වලින් උන්වහන්සේ සමග සම්මුඛ වුණාම යම්කිසි අලුත් දෙයක් සිද්ධ වෙනවා. So today I want to take you to a real happening in the life of Jesus. When Jesus was here on earth 2000 years ago, there was an incident that while he was walking on the road, that something happened. යේසුස් වහන්සේ සමග යේසුස් වහන්සේගේ ජීවිතයේ අවුරුදු 2000කට ප්‍රථම තිබුණු අවස්ථාවක් ගැන මම ඔබලාට මතක් කරනවා. අද අපි කියවන්න යනවා. උන්වහන්සේ පාරේ ඇවිදිනකොට තමයි මේ දේක සිද්ධ වුණේ. Now sometimes it is difficult for us even to walk on the road because there are some travel restrictions, but I believe that soon we will come out of these times and we will be able to walk as usual on the roads. දැන් මේ අවස්ථාවේදී අපිට සමහරලාට පාරේ ඇවිදින්න යන්නත් බැරි වෙන්න පුළුවන්. මොකද ඒ තියෙන වසංගතය නිසා. නමුත් මා බලාපොරොත්තු වෙනවා මේ කාලය ඉවරුණාට පස්සේ අපිට නිදහසේ පාරේ යන්නත් අපිට පුළුවන් වෙයි කියලා. So let's read from Mark chapter 10 verse 17, and it reads like this. Now as he was going out on the road, one came running, knelt before him and asked him. මේක උනේ මාක් සුභාරංචියේ 10:17 වෙනි පදයේ. උන්වහන්සේ මාර්ගයට යද්දී එක්තරා කෙනෙක් දුවගෙන ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දනින් හිඳ. So there was a man, when Jesus was walking on the road, there was a man, and we will later know that this was a rich young ruler, and he came running to Jesus. යේසුස් වහන්සේ මේ පාරේ ඇවිදින යනකොට එක්තරා මිනිහෙක් ආවා. අපි ටික වෙලාවකින් දකිනවා මේ මිනිහයා පොහොසත් තරුණ මිනිහෙක්, නායකයෙක් ඒ ඊශ්‍රායල් ජනතාවේ. ඔහු එනවා යේසුස් වහන්සේ පිටුපස දුවගෙන එනවා. So this man had a need in life, and because of this need, this man came running to Jesus. මේ මිනිහයාට තිබුණා ජීවිතයේ අවශ්‍යතාවයක්. මේ අවශ්‍යතාවය නිසා ඒ මිනිහයා යේසුස් වහන්සේ පිටුපස හඹාගෙන ගියා. So now today, dear friends, do we have a need in life that causes us to run? Because when we have a need in life, it always moves us to action. It always moves us to do something to fulfill that need. අපිට සමහරලාට ජීවිතයේ අවශ්‍යතාවයක් තියෙනකොට අපි ඒ අවශ්‍යතාවය නිසා යම්කිසි අවස්ථාවක් එනවා අපි දුවගෙන යන. ඒ අවස්ථාව එනවා අපි අපේ වැඩ නතර කළා නැත්නම් අපි අලසව නැතුව යම්කිසි දෙයක් දුවගෙන කරන්න. Now I think this is very appropriate for these times, because this is not a time to relax. This is not a time to sit back. This is not a time to think, but this is a time to act. When things get difficult, we need to take action, because God will help you in your action. දැන් මේ අවස්ථාව වෙනකොට අපේ ලෝකයේ මෙවැනි වසංගතයක් ඇති අවස්ථාවක මේ අවස්ථාව නෙමෙයි අපිට ඉඳගෙන මේ අවස්ථාව නෙමෙයි කල්පනා කරගෙන ඉන්න කාලය. මේ කාලය තමයි අපි දුවගෙන යම්කිසි වැඩක් කළ යුතු කාලය. මක් නිසාද? අපි මේ කාලේ අපි උත්සාහවන්ත වුණොත් දෙවියන් වහන්සේ අපගේ උත්සාහය සමග එකතු වෙයි. So this man came running to Jesus, and he tells like this, "Good teacher, what shall I do that I may inherit eternal life?" දැන් මේ
මේ මිනිස්සයා දුවගෙන ඇවිල්ලා කියනවා දනින් හිඳ යහපත් ආචාර්යින් වහන්සේ සදාකාල් ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කරන්නටදයි උන්වහන්සේගෙන් ඇසූසේක. So this man had a need, and this need was a need that only God can meet. So this man had a need, and this is a need that only God can meet. දැන් මේ මිනිසයා යේසුස් වහන්සේ පිටුපස දුවගෙන ඇවිල්ලා අහනවා යහපත් ආචාර්යින් වහන්සේ සදාකාල ජීවනය උරුම කරගන්නා පිණිස මා විසින් කුමක් කරන්නටදයි උන්වහන්සේගෙන් ඇසුවේය. මේ මිනිසයාට අවස්ථාවක් තිබුණා, මේ මිනිසයාට අවශ්‍යතාවයක් තිබුණා දෙවියන් වහන්සේ පමණක් විසඳන්න පුළුවන් අවශ්‍යතාවයක්. Now today in your life, is there a need that only God can meet? Is there a need that it becomes pointless to look to people, but is there a need that only God can make? දැන් අපේ ජීවිතේ අවශ්‍යතාවයක් තිබෙනවද දෙවියන් වහන්සේට පමණක් විසඳිය හැකි? සමහරලාට අපි මිනිස්යන්ට බලනවා, මිනිස්යන්ගේ උපකාරය දිහා බලනවා, නමුත් මේ මිනිස්යාට තිබුණු අවශ්‍යතාවය දෙවියන් වහන්සේට පමණයි විසඳිය හැකි. Now when we come to across a need which God only can meet, that is the best place to be, because God will always show himself strong on behalf of those who wait for him. දැන් අපිට අවශ්‍යතාවයක් තියෙනකොට දෙවියන් වහන්සේට පමණක් සැපිය හැකි අපිට දෙවියන් වහන්සේ ඊට ආශ්චර්යමත් ලෙස ප්‍රකාශ වී අපිට ඒ අවශ්‍යතාවය උන්වහන්සේ සපුරනවා. දැන් මේ මිනිසයාට යේසුස් වහන්සේ ළඟට ඇවිල්ලා මේ මිනිසයා කියනවා යහපත් ආචාර්යින් වහන්සේ. This man comes running to Jesus and tells him, good teacher, because there was something of Jesus that was good that attracted this man to Jesus. දැන් මේ මිනිසයාට තිබුණා යම්කිසි අදහසක්, යම්කිසි හැඟීමක් දෙවියන් වහන්සේ යහපත් කියලා. Now this is a very important idea that we need to have, because it is this need, it is this feeling that God is good that attracts you and I to Jesus. When we get to know the goodness of God, it helps us to run to him with all our needs. අපිට දෙවියන් වහන්සේගේ යහපත්කම දැනෙන්න පටන් ගත්තම ඒ අවස්ථාවේදී තමයි අපි දෙවියන් වහන්සේට දුවගෙන යන්නේ. අපගේ සිටින ස්ථානයේ සිට උන්වහන්සේට දුවගෙන යන්නේ උන්වහන්සේගේ යහපත්කම අපිට දැනෙන්න පටන් ගත්තමයි. When we understand the goodness of God, it helps us to claim our promises, it helps us to claim our prayers, it helps us to claim the miracles we need at this very moment. දෙවියන් වහන්සේගේ යහපත්කම අපි දැනෙන්න පටන් ගත්තම ඒ අවස්ථාවේදී තමයි අපි උන්වහන්සේට යාඥා කරන්නේ. ඒ අවස්ථාවේදී තමයි අපි උන්වහන්සේගේ හාස්කමක් බලාපොරොත්තු වෙන්නේ. ඒ අවස්ථාවේදී තමයි අපි උන්වහන්සේට කියන්නේ ස්වාමිනී ඔබ මේ දේ පොරොන්දු වී තිබෙනවා. ඒ දේ මට ඉෂ්ට කරන්න කියලා. So it is very important for us to know the goodness of God. Now I would like you to take to Matthew chapter 29, which reads like this. Matthew chapter 10 verse 29, are not two sparrows sold for a copper coin, and not one of them falls to the ground apart from your father's will. අපි එකට පෙරලගමු මතේයු සුභාරංචියේ 10:29. ඒක මෙසේ කියනවා මතේයු සුභාරංචියේ 10:29. ගේ කුරුල්ලන් දෙදෙනෙක් සතයකට නොවිකුණන්ද? එහෙත් ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් නුඹලාගේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. Now this is a great promise that we have in scripture, because Jesus says that that even a sparrow will not fall to the ground without the knowledge of the Father, without the will of the Father. දැන් මේ පදය ඊට අනර්ග පදයක්. මොකද මේ පදය අපිට කියනවා ගේ කුරුල්ලෙක් පවා බිමට වැටෙන්නේ නැහැ දෙවියන් වහන්සේගේ කැමැත්ත නැතුව. Now it is our Father's will to know, to secure us. It is our Father's will to provide for us. It is our Father's will to heal us. It is our Father's will to
give every good thing in our life. දැන් දෙවියන් වහන්සේ මේ කියනවා පියාණන් වහන්සේගේ කැමැත්ත නැතුව ගේ කුරුල්ලෙක් පවා බිමට වැටෙන්නේ. අපගේ පියාණන් වහන්සේගේ කැමැත්ත තමයි ඔබට සුව කරන්න, ඔබට අවශ්‍ය දේ සපුරන්න, ඔබට සපයන්න, ඔබගේ ජීවිතය සුරක්ෂිත කරන්න. ඒ දේ තමයි අපගේ දෙව්පියාගේ කැමැත්ත. So because of that, we can come to the God the Father in heaven today with all our needs, knowing that we will not fall if God is with us. දැන් මේ අවස්ථාව වෙනකොට අපිට අපගේ පියාණන් වහන්සේට ලං වෙන්න පුළුවන් කියලා අනේ පියාණන් වහන්ස මට බිම වැටෙන්න ඉඩ නොදී ඔබ වහන්සේ මාව ශක්තිමත් කරන්න කියලා අපිට කියන්න පුළුවන්. We can call on the Father and saying, Lord, let us not fall, but at this time help me because I want you. අපිට දෙවියන් පියාණන්ට කියන්න පුළුවන් පියාණෙනි මේ අවස්ථාවේදී මව වැටෙන්න ඉඩ නොදී මාව ශක්තිමත් කරන්න කියලා අපිට දෙව්පියාට කියන්න පුළුවන්. So today I'm going to show you two areas how we can get to know our heavenly Father in a very intimate way. Because the more we cry out and know our heavenly Father, the more we'll cry out to him and more help will come from our heavenly Father. අපගේ දෙව්පියාව අපි දැනගන්නා තරමට අපි උන්වහන්සේට යාඥා කරයි, අපි උන්වහන්සේට කෑ ගහලා මොරගසයි. උන්වහන්සේගේ ආශිර්වාද අපිට නොවඩුව දැනෙන්න සැලැස්වෙයි. So let's read from Mark chapter 10. Let's go to the next verse 18. And Jesus said to him, why do you call me good? No one is good but one, that is God. මේක දෙවියන් දේව පදේ කියනවා මාර්ක් සුභාරංචි 10:18. මේකේ කියනවා යේසුස් වහන්සේ ඔහුට කියනසේක මා යහපත්යයි නුඹ මට කියන්නේ මන්ද? එක්කෙනෙක් එනම් දෙවියන් වහන්සේ මිස වෙන කිසිවක් යහපත් නොවේ. Now this scripture gives us a very good understanding of whose kindness and whose goodness we should follow. මේ දේව පදයෙන් අපිට යම් කිසි අදහසක් එනවා කාගේ යහපත් කමද මේ යම් කිසි අවශ්‍යතාවයක් වුණ විට අපි බලාපොරොත්තු විය හැක්කේ. මේකේ කියනවා එක්කෙනෙක් ඉන්නවා එයා තමයි යහපත් වෙන කිසිවකට වඩා එයා තමයි යහපත්. Now this scripture gives us an idea who is good, because this scripture says there are so many people who pretend to be good but there is actually one who is good. මේ දේපදේ කියනවා සමහර වෙලාවට මිනිස්සුયો රංගපාන්න පුළුවන් යහපත් කියලා, නමුත් යහපත්ව ඉන්නේ එක්කෙනයි, ඒ තමයි දෙවියන් වහන්සේ. So this is a time that we need, that if we find people unkind, if we find our circumstances unfavorable, if we find that people are against us, this is not a time to grumble that people are not for you. දැන් සමහර වෙලාවට අපගේ සාධක අපේ වටා තියෙන සාධක එච්චර සුවදායි නෙමෙයි නම් අපට අපේ අවට ඉන්න සෙනග අපිට යහපත් ලෙස සලකන්නේ නැත්නම් මේ කාලේ ඒ දේ මත අපි වැඩි අවධානයක් යොමු නොකර යුතුයි. In this time, we shouldn't focus on the unkindness of people, because this is a time that everybody feels lack and people might not even share when you have a great need. මේ කාලේදී බොහෝ හිඟකම් තිබෙනවා. එම නිසා මිනිස්සුયો සමහර වෙලාවට අපිට ඉතා අවශ්‍ය වුණත් යම් කිසි දෙයක් අපිට ඒක නොදෙන්න පුළුවන්. because මක්නිසාද මේ පොළොවේ එක්කෙනෙක් පමණයි යහපත්. In this world, there is only one who is good. Now my objective today is to bring you to this one person who is good, because once you know this person who is good, you will begin to enjoy the goodness of you will get to know the goodness of this person. දැන් මගේ කාර්යය තමයි අද මේ යහපත් එක්කෙනාට ඔබව යොමු කිරීම. මේ යහපත් කෙනාව ඔබව යොමු කර විට ඔබට උන්වහන්සේගේ යහපත්කම භුක්ති විඳින්න පුළුවන් එදිනෙදා ජීවිතේ. දැන් මේ පුද්ගලයා
this person comes to Jesus, he runs and comes to Jesus, and he kneels before Jesus, and he calls him good teacher, and he says, what can I do to have eternal life? මේ පුද්ගලයා යේසුස් වහන්සේ ළඟට දුවගෙන එනවා. මේ පුද්ගලයා යේසුස් වහන්සේ ඉදිරියේ දන නමනවා. මේ පුද්ගලයා යේසුස් වහන්සේට කියනවා යහපත් ආචාර්යින් වහන්සේ. ඊට පස්සේ මේ මිනිසයා කියනවා අනේ ආචාර්යින් වහන්සේ මට සදාකාල ජීවනය ලැබෙන්නේ කොහොමද කියලා කියන්න. මම කුමක්ද කර යුත්තේ සදාකාල ජීවනය ලැබෙන්න. So this man wanted something of God, and he comes to Jesus and asks him, what can I do to inherit eternal life? Now eternal life is the life that you enjoy with God on your side. දැන් යහපත් සදාකාල ජීවනය කියන්නේ කුමක්ද? සදාකාල ජීවනය කියන්නේ දෙවියන් වහන්සේ ඔබගේ පැත්තේ සිටින ජීවිතයක් තමයි සදාකාල ජීවනය. When God is on your side, the Bible says nobody can be against you. No sickness can be against you. No pandemic can be against you. When God is on your side, nobody can put you down. දැන් දෙවියන් වහන්සේ අපගේ පැත්තේ නම් අපිට කිසි කාටද අපිට විරුද්ධ වන්න පුළුවන්. දෙවියන් වහන්සේ අපි සමග නම් මොන සාධකයටද අපිට විරුද්ධ වන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබ සමග නම් මේ වසංගතයට ඔබට විරුද්ධ වෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේ ඔබ සමග නම් ඔබට තර්ජනය වෙන්න පුළුවන් සාධකයක් තිබේද? God, when God is on your side, that is the life of eternal life, and God wants you to have that life. Then they make me සදාකාල ජීවනය කියන්නේ දෙවියන් වහන්සේ අපි සමග සිටින ජීවිතය. දෙවියන් වහන්සේට අවශ්‍යයි මේ සදාකාල ජීවනය ඔබට දෙන්න. Then God gives this man 2 steps. If you are watching with me online, tell me 2 steps. He gives this man 2 steps to experience eternal life. දැන් මේ මිනිසයාට දෙවියන් වහන්සේ පියවර දෙකක් තබනවා සදාකාල ජීවනය ලැබෙන පිණිස. පියවර දෙකක්. දැන් ඔබ මා සමග අසා සිටිනවා නම් කියන්න පියවර දෙකක්. මොකද මේ පියවර දෙක අපිට අවශ්‍යයි සදාකාල ජීවනය ලැබෙන පිණිස. මේ පියවර දෙක අපිට ඉතා අවශ්‍යයි. Then the Lord Jesus, this man asked to, how can I have eternal life? And Jesus gives him 2 steps. So we also need to know these 2 steps. If you want to experience that eternal life today, you need these 2 steps. අපිටත් සදාකාල ජීවනය මේ පොළවේ අත්දකින්න නම් මේ පියවර දෙක අපිටත් අවශ්‍යයි. දැන් පළවෙනි පියවර තමයි අපිට පේන්නේ මාක් සුභාරංචි 10:19. මාක් සුභාරංචි 10:19. You know the commandments: do not commit adultery, do not murder, do not steal, do not bear false witness, do not defraud, honor your father and your mother. Luke සුභාරංචියේ 10 මාක් සුභාරංචියේ 10:19 මෙසේ කියනවා. මිනි නොමරව, කාම මිත්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, වංචාකම් නොකරව, තාගේ පියාටත් මව්ටත් ගෞරව කරව යන මේ ආඥා නුඹ දන්නේහිදයි කීසේක. Now the first step is to put our life right. If you want to know this eternal life, the first step is to put our life right. Then දෙවියන් වහන්සේ සදාකාල ජීවනය ලැබෙන පිණිස අපිට ගත යුතු පළවෙනි පියවර කුමක්ද? අපගේ ජීවිතය හරියාකාරව ජීවිතේ තබා ගත යුතුයි. Now if you want to experience God in a mighty way, you can't miss this first step. First thing is, it says do not commit adultery. This is not a time that you should fill yourself with adultery, with lustful thoughts, with bad morals. This is a time that you need to fill yourself with pure thoughts. දැන් මේකේ පළවෙනියෙන් කියනවා කාම මිත්‍යාචාරය නොකරව. දැන් කාම මිත්‍යාචාරය මේ කාලේ
ඔබට දෙවියන් වහන්සේව මුණ ගැසීමට නම් පළවෙනි එක තමයි අපි අපේ සිතුවිලි පිරිසිදු කරගත යුතුයි. අපගේ මනස පිරිසිදු කරගත යුතුයි. අපගේ ජීවිතය පිරිසිදු කරගත යුතුයි. This is not a time for us to be committing adultery. මේ කාලය අපිට කාම මිත්‍යාචාරය කරන කාලයක් නෙමෙයි. දෙවනුව, this is not a time for murder. Even the Bible says if you are angry, over much angry, it amounts to murder. But this is not a time that we need to be angry. Then they make කියනවා මිනි නොමරන්න කියලා. සමහරලාට බයිබලයේ කියනවා අපි ඊතා වේගයෙන් තරහ ගියත් ඒකත් හරියට මිනි මැරීමක් වගේ. දැන් මේ කාලය ඒ කාලයක් නෙමෙයි. අපි මිනි මරණ කාලයක් නෙමෙයි. තරහ යන කාලයක් නෙමෙයි. Thirdly, it says do not steal. Because it is not a time that we need to steal. Sometimes when needs are there, we tend to steal. When we can't find something, we steal. දැන් මේක කියනවා සොරකම් නොකරව කියලා. සමහරලාට අපිට දෙයක් හීන වුණාම අපිට පෙළඹීමක් එනවා සොරකම් කරන්න. But this is, if you want to know eternal life, don't steal. Because there is God who is coming for you. දැන් මේ කාලේ තමයි අපි සොරකම් නොකරන කාලයක්. මොකද අපි සොරකම් නොකරුවොත් අපේ ජීවිතය හරියාකාරව තබා ගත්තොත් අපිට දෙවියන් වහන්සේගේ සහනය ලබන්න පුළුවන්. It says do not defraud, honor your father and mother. මේක කියනවා වංචා කරන්න එපා. තාගේ පියාටත් මව්ටත් ගෞරව කරන්න. Because all these are needed for you to enjoy the first step, for you to enjoy the goodness of God. And I believe if you find yourself struggling in these areas, there is good news for you. Jesus Christ came 2,000 years ago and gave himself on a cruel cross so that he can pay the debt of all your sins. සමහර වෙලාවට අපිට හිතුනොත් මේ වගේ දේවල් අපගේ ජීවිතයේ ක්‍රියාත්මක වෙනවයි කියලා අපිට සුභාරංචියක් තිබෙනවා. එනම් යේසුස් වහන්සේ අවුරුදු 2000කට ප්‍රථම කුරුසියක තමාගේ ජීවිතේ පූජා කරා අපිට මේ අවශ්‍ය මේ දේවල් වලින් අපිට මිදෙන පිණිස. If you are struggling with these problems, I just want you to turn away from these things. I want you to just turn yourself right away from these things. And I want you to turn your life into a new leaf. Because the greater days are ahead of you. මෙවැනි දේවල් අපගේ ජීවිතේ තිබෙනවා නම් අපේ ජීවිතේ ආభాෂය වෙලා තිබෙනවා නම් ඒ දේවල් අපි පිටුපස්ස ධාරා අපි යමු ඒ දේවල් වලින් හැරිලා. මක්නිසාද මේ දේවල් වලින් අපිට හැරුණම අපිට පේනවා දෙවියන් වහන්සේගේ නොඅඩු ජීවිතය, දෙවියන් වහන්සේගේ පුදුම ආශිර්වාදය අපගේ ජීවිතවලට ළඟා වෙනවා ඇති. And the first step is for you to turn away from these problems. And today, God is with you to help you to turn away from this. දැන් මේක දෙවියන් වහන්සේ අපිට මේ දේවල් වලින් අයින් වෙන්න උදා කියනවා සේම උන්වහන්සේ මේ අවස්ථාවේදී අපිට උපකාර කරනවා මේ දේවල් වලින් අපගේ ජීවිතය හැරෙන්න. Because when we take the first step, we open ourselves to another step that we can take where God's blessings will come upon us. අපි මේ පළවෙනි පියවර තැබුවට පස්සේ දෙවියන් වහන්සේ තව පියවරක් අපිට දෙනවා උන්වහන්සේගේ මහත් වූ ආශිර්වාදය භුක්ති විඳින පිණිස. අපි අපි බලමු මාර්ක් සුභාරංචියේ 10:20 පදයට. Let's read from Mark chapter 20 to 22. And he answered and said to him, Teacher, all these things I have kept from my youth. Then Jesus, looking at him, loved him and said to him, One thing you lack. Go away, sell whatever you have and give to the poor, and you will have treasures in heaven. And come, take up the cross and follow me. But he was sad at this word. He went away sorrowful, for he had great possessions. අපි බලමු මොකක්ද උනේ කියලා. 20 වෙනි පදේ මේකේ කියනවා ඔහු ආචාර්යින් වහන්සේ මේ සියල්ල මගේ යෞවන අවස්ථාවේ පටන් ආරක්ෂා කළෙමි උන්වහන්සේට කීවේය. යේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහුට ප්‍රේම කොට නුඹට එකක් අඩුය.
ගොස් නුඹේ සන්තක සියල්ල විකුණා දිලිදුන්ට දීපන්න. ස්වර්ගෙහි නුඹට වස්තුව ඇතිවන්නේය. නුඹ මා අනුව වරෙන්නයි ඔහුට කීසේක. එහෙත් ඔහුට බොහෝ සම්පත් තිබුණු බැවින් ඔහු ඒ කීම නිසා මුහුණ මැලවි ශෝකයෙන් යන්ට ගියාය. What happened to this man? He has kept the first step. And he said to Jesus, Lord, I have kept all these things. And Jesus says to him, there is one more step that you need to take. Sell everything you have. Give to the poor. Come and follow me. යේසුස් වහන්සේ මේ මනුෂ්‍යයා කියනවා ආචාර්යින් වහන්සේ මම මේ දේවල් කුඩා කාලේ පටන් මම කරා. එතකොට යේසුස් වහන්සේ ඔහු දිහා බලලා ඔහුට කියනවා එක දෙයක් ඔබට අඩුයි. ඒ දේ තමයි ඔබ සන්තක සියල්ල විකුණා දිලිදුන්ට දීලා මා පස්සේ එන්න. Now, what is this treasure that this man had to leave? Because sometimes it may be very difficult because treasure has lot to do with what you value. දැන් මේ මනුෂ්‍යයා සන්තක දේ කුමක්ද? මේ මනුෂ්‍යයාගේ වස්තුව අපි සලකලා බලනකොට මේ මනුෂ්‍යයා ඇලුම් වෙලා තිබුණා යම් කිසි දෙයකට. ඒ තමයි ඔහුගේ වස්තුව. When we are rich, sometimes we become so one with the treasures we have. අපිට වස්තුව තිබෙනකොට සමහරලාට අපි ඒ වස්තුවට ඉතා ඇලුම් වෙනවා. But there is one thing that Jesus said to this man. Leave whatever that obstructs you. යේසුස් වහන්සේ මේ මනුෂ්‍යයාට කිව්වා ඔබට බාධා වෙන සියල්ලම අත්හරින්න. Today, sometimes people have the problem of money, but sometimes worry, anxiety, worry and anxiety, they hold tight to these things. සමහරලාට වස්තුවටත් මනුෂ්‍යයට ප්‍රශ්න ඇති. නමුත් සමහර වෙලාවට මානසික ආතතිය කනස්සලු වීම මනුෂ්‍යෝ තදින් අල්ලාගෙන හිටිනවා. It is at this time that Jesus says, if you want to have eternal life, there is something that you need to put away. දෙවියන් වහන්සේ කියනවා ඔබට සදාකාල ජීවනය අවශ්‍ය නම් යම් කිසි දෙයක් තිබෙනවා ඔබ පසකට තැබිය යුතුයි. ඒ පසකට තැබිය යුතු දේ කුමක්ද? What is the thing that is obstructing you from receiving the promises and the blessing of God? ඔබට ඔබගේ ජීවිතේ මොකක්ද දෙවියන් වහන්සේගේ පොරොන්දු ලැබීමට බාධා කරන්නේ? Is it worry? Is it anxiety? Is it depression? Is it the lack of faith that God will answer you? ඔබගේ ජීවිතයේ ආශිර්වාද ලැබීමට ඔබට බාධාව කුමක්ද? ඒක කනස්සලු වීමද? මානසික ආතතියද? එසේ නැත්නම් ඔබගේ යාඥා වලට පිළිතුරු නොලැබෙයි කියලා අවිශ්වාසයද? Whatever that is, I want you to remove that thought. Remove that which is obstructing you. And you will know the limitless love of our great God. අපේ හදවතේ පොරබදින යම් කිසි දෙයක් තිබේද? අපි ඒ දේ අයින් කරමු. දැන් දෙවියන් වහන්සේට කියමු ස්වාමිනී අපි මේ දේවල් අපගේ මනසින් අයින් කරනවා. සමහරලාට මානසික ආතතිය, යම් කිසි වෙලාවට කනස්සල්, ඒ සියලු දේ අපි අයින් කරනවා. දැන් ඔබ වහන්සේගේ ආශිර්වාදය මගේ ජීවිතයට ලං කළ මැනව ස්වාමිනී. This man went away sad because he was not willing to let go of something to receive something greater. මේ මනුෂ්‍යයා ශෝක වී ගියා. ඇයි ශෝක වී ගියේ? මේ මනුෂ්‍යයාට අත්හරින්න බැරි වුණා යම් කිසි දෙයක් වැඩි ආශිර්වාදයක් ලැබීම පිණිස. Today, dear brother, dear sister, are you willing to take these two steps so that you can receive the tremendous blessing of God? සහෝදර සහෝදරිය ඔබට මේ පියවර දෙක අද ඔබ ගන්නවද? මේ පියවර දෙක ඔබ ගත්තොත් දෙවියන් වහන්සේගේ නොඅඩු ආශිර්වාදය ඔබගේ ජීවිතයට ලං වෙනවා ඇති. And today let us
call upon God. අපි මගේ පණිවිඩය දැන් ඉවරයි. අපි දෙවියන් වහන්සේට අපි හඬ නගමු. අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේ මාගේ ජීවිතයට වැඩිය මැනව. අපි උන්වහන්සේට කියමු ස්වාමිනී ඔබ වහන්සේ මාගේ ජීවිතය හරිගැස්සුව මැනව. And this is a time that God is calling you. God is calling you to a greater relationship. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතය වැඩි ගැඹුරු වැඩි ගැඹුරු සහභාගීකමකට උන්වහන්සේ කැඳවනවා. උන්වහන්සේ පළවෙනියෙන් කියනවා ඔබගේ ජීවිතයේ යම් කිසි අඩුතැනක් තිබේද? ඔබගේ ජීවිතයේ වැරදි ස්ථානයක් තිබේද? ඒ දේවල් පස්ක තබා උන්වහන්සේ කියනවා ඔබගේ සියලුම පාප වලට උන්වහන්සේ කමාවදී උන්වහන්සේ කියනවා අද පටන් ඔබ අලුත් ජීවිතයක් ගත කරන්න. The Lord is calling you to forget and turn away from all your wickedness, from all your evil doings. And He is calling you to live a brand new life. And when you select to live a brand new life, there is also a brand new blessing that God has for you. දෙවියන් වහන්සේ ඔබගේ පරණ ජීවිතය එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ වැරදි ස්ථාන වලින් හැරෙන්න ඔබ තීරණය කරාම උන්වහන්සේ ඔබට අලුත් ආශිර්වාදයක් මේ මොහොතේ ඔබගේ ජීවිතයට දෙනවා. අපිට එවැනි දෙයකට අපි සූදානම්. අන්නම් අපි කියමු යේසුස් වහන්සේ අපි කැමති මේ අපගේ වැරදි ජීවිතයෙන් මගහැරිලා අපි කැමති ඔබ වහන්සේගේ හරි මාර්ගයේ ගමන් කරන්න. Lord, if we are willing to let go of the things that are not good for us, let us leave them now and let's turn a new leaf. And secondly, let us get rid of everything that hinders us. දෙවනුව අපගේ ජීවිතයට පොරබදන සෑම බාධාවක් අපි මනසින් අයින් කරගමු. Let's put it out of our mind. And God will help you today. And before we finish this, I want to pray for some of the sicknesses, and God is going to heal you. If you have any sickness in your body, I want you to keep your hand on the place where you are sick. And I want to proclaim the name of our God, and God is going to heal you. මේ අවස්ථාවේදී ඔබගේ ජීවිතයේ යම් කිසි සුවයක් අවශ්‍ය නම් මේක තමයි අවස්ථාව දෙවියන් වහන්සේගේ සුවය බලාපොරොත්තු වීමට. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට මහත් ලෙස ආශිර්වාද කරයි. ඔබගේ if you are sick, keep your hand on the place where you're sick, or if you can keep your hand on your head. දෙවියන් වහන්සේ ඔබගේ ශරීරයේ සුවය අවශ්‍ය ස්ථානයක් තිබෙනවා නම් ඒ ස්ථානෙට අත තබා ගන්න නැත්නම් අත තබා ගන්න බැයි නම් හිස මත අත තබා ගන්න. We are going to pray for you. Lord, in the mighty name of Jesus, we release the presence of God. Lord, in the mighty name of Jesus, we command the presence of the Lord to go through our bodies right now and heal right now in the name of Jesus. Jesus වහන්සේගේ නාමයෙන් අපි විශ්වාස කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ආත්මය අපගේ ජීවිත ශරීර තුල ගමන් කර ස්වාමීනි ඒ සෑම රෝගයක් අපගේ ජීවිත වලින් අපගේ ශරීර වලින් පහ වෙන ලෙස මම කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. While I was praying, the Lord was saying to me, there is a person with a left ankle pain. වම් වලලු කාරේ රිදුමක් තිබෙන පුද්ගලයෙක් තිබෙනවා. ඔබට කකුල මෙහෙම නවනකොට රිදෙනවා. You can't bend your foot like this. මෙහෙම කකුල නවනකොට ඒක රිදෙනවා. යේසුස් වහන්සේ දැන් ඔබට සුව කරනවා. The Lord is calling you to come out of that pain. And in the name of Jesus, we release your presence, Lord, and we command that pain to leave right now in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් අපි ඒ රිදුම අයින් කරනවා. ඒ ශරීරයේ රිදුම අයින් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ දැන් ඒ කකුලේ වම් වලලු කරේ රිදුමක් තිබුණා නම් ඔබ කකුල හොල්ලලා බලන්න ඒ රිදුම තියෙනවද නැද්ද කියලා. ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ රිදුම පහ කරලා ඇති. There was a person with a lung, with both lungs were difficult to the disease in both lungs, and sometimes you are coughing out blood, but the Lord is there to heal you. පෙනහළු දෙකේම ප්‍රශ්නයක් තිබෙනවා. ඒ පෙනහළු දෙකේම ඒ ආශ්වාස කරන්න අමාරුයි. සමහර වෙලාවට ඔබ කහිනකොට ලේත් යනවා. ස්වාමින් වහන්සේ දැන් ඒ දේ සුව කරනවා. ඒ රෝගිය සුව කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. Lord, we thank you, Lord. We release the blessing of God. We release the presence of God in the mighty
name of Jesus. Father, we command that affliction to leave those two lungs in the mighty name of Jesus. Swamini, e penahalu deke e riduma api Jesus wahansege namen api duru karanawa meda patan e kasino kota swamini e le yana deka le yana le yama aduviya yutui Jesus wahansege namen. And there is a person here with a right elbow pain, and there has been a fracture here, and you can't actually bend the elbow, but the Lord wants you to keep your hand there. I want you to keep your hand there. දකුණු වැලමිටේ ප්‍රශ්නයක් තිබෙනවා, මෙතන ආස්ති බිඳීමක් සිද්ධ වෙලා තිබෙනවා. ඔබට එතන මේ නවනකොට ඔබට රිදෙනවා. ඔබගේ වම් අත තබා ගන්න ඒ දකුණු වැලමිටේ යේසුස් වහන්සේගේ නාමයෙන්. Lord, we rebuke that pain right now. In the mighty name of Jesus, we command that pain to leave in the mighty name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි අනකරනවා ඒ වැලමිටේ රිදුම අයින් වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබට එවැනි දෙයක් තිබෙනවා නම් තමාගේ වැලමිට සොලවලා බලන්න. Move your elbow and the Lord would have healed you. All glory and praise to God. I would like to call our senior pastor, Dr. Lalit Mendis, and he will lead you in prayer and close this. Our Sunday services are at 8 a.m. and 5 p.m. අපගේ සිංහල රැස්වීම ඉරිදා රැස්වීම උදේ 10 මාට තිබෙනවා. එන ඉරිදාත් අපගේ මේ රැස්වීම තිබෙනවා. එන සිකුරාදාත් කරුණාකරලා මේ රැස්වීම වලට සහභාගී වෙන්න. අපි ඇසු පදය විශ්වාස කරමු. අපේ අමාරුකම් ගැන හෝ අපිට වැරදුණු තැන් ගැන අපි දෙවිපියාණන් වහන්සේ වෙත හැරුණම අපි මෙහෙම අපේ පැත්තට හැරිලා හිටියේ. දැන් අපි දෙවිපියාණන් වහන්සේ වෙත හැරුණම උන්වහන්සේ පරක්කු වෙන්නේ නැහැ. මෙච්චර කලක් ආවේ නැත්තේ මොකද කියන්නේ නැහැ. උඩුඟු වෙලා හිටියා නේද කියන්නේ නැහැ. මට විරුද්ධ වුණා නේද කියන්නේ නැහැ. මිනිස්සු කියන කතන්දර උන්වහන්සේ කියන්නේ නැහැ. ඔබගේ අවශ්‍යතාවයේදී උන්වහන්සේ වෙත ඔබ හැරුණම ඔබ හැරෙනකොටම උන්වහන්සේට පේනවා. එතකොට ඔබ උන්වහන්සේ වෙත එනකොට යම් බාධාවක් ඔබව ආපසු කලඹනවාද උන්වහන්සේ ඒකෙනුත් ඔබව ගලව ගන්නවා. So when you come to the Lord will not say, you didn't come all this time, I am not going to listen to you. He will not say, you rebelled against me, I am against you. No. Moment you say, oh help, the Lord is immediately with you and for you. Will you say, oh help? ඔබ කියනවාද ස්වාමීන් වහන්සේට යහපත් එනේරට අනේ මට උපකාර කරන්න එවිට වහාම උන්වහන්සේ ඔබගේ උපකාරයට එනවා. ඔබගේ හදවත විවෘත කර කියන්න අනේ ජේසුනි මගේ හදවතට වැඩම කළ මැනව. Oh Lord, come into my heart. Into my heart. Into my heart. Come into my heart, Lord Jesus. Come in today, come in to stay. Come into my heart, Lord Jesus. Come into my heart, Lord Jesus. Swamini Bansi Magi Hadavatrapnisa Suti Veva. Lord Jesus, we thank you that you came into my heart. Swamini Bansi Magi Sama Papayak Matam Matakanati Minilasa Maka Demonisa Suti Veva. Lord, that you have erased my sin, that I can't even remember them. Thank you for this great relief. May Mahatupakare Gan Stuti Veva Swamin Bansa. Then Swamini Bahansi Kare Balapratu Hamadene Kerehi Obahansi Anubhave Obahansi Digukala Manava Obahansi Karunave Hasteng Ong Daragata Manava. Lord, stretch forth your anointing, stretch forth your presence, Lord. I can see the Lord's presence moving upon you like a little cloud the size of a man's fist. But the Lord is coming towards you. Swamin Vanse Oba inna tanatena Oba Dane උන්වහන්සේගේ සහනයක් දැනේ, හුස්ම ගැනීමට පහසුවක් දැනේ. You will find breathing is easy. You will find it as if apprehension leaving off, butterflies in the stomach going off, and the Lord's comfort is coming. ස්වාමීන් වහන්සේගේ සැනසීම ඔබට එනවා. මේකයි අද රාත්‍රියේ පොරොන්දුව.
අපි තව එක සැරයක් යාඥා කරනවා ඔබගේ ආරක්ෂාව සඳහා. Lord, we are praying for protection, COVID safe protection, that the anointing of the Lord will now come through. And I receive the anointing presence of the Lord, that all around me, that perish, these viruses perish all around me. මා අපට තිබෙනා විෂ බීජ ඔබ වහන්සේ නාශක කරන ඔබ වහන්සේගේ අනුභවය මා අපට තබාගත මැනව මාගේ වතුරට භෝජනට ආශිර්වාද කළ මැනව අපේ ගෙදරින් රෝග ඉවත් කළ මැනව. Lord, you bless the bread and the water and you remove sicknesses from our midst. Thank you, Father. Lord bless you, Lord keep you. Now may the grace of our Lord Jesus Christ and the love of God our Father and the fellowship of the Holy Spirit be with us. In Jesus' name, let's meet again today as Dr. Jahan announced, and let's meet again next Friday at 7 p.m. එරසිකුරාද හවසත් 7ට අපේ අපේක්ෂා රාත්‍රියට අපි එක්ක හවෙමු. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක.